හරි අයිබෝන් අද පන්තියට අදාළ වීඩියෝ එක අපි අවසන් කරා පරමාණුක ව්‍යුහය. ඊට පස්සේ ටියුට් එක සාකච්ඡා කරන්න ඉතුරුලා තිබ්බේ. නමුත් ටියුට් එක සාකච්ඡා කරන්න බැරි වුණා. ඒ නිසා අපි දෙසැම්බර් මාසයේ ආරම්භ කරන්න නියමිතව තිබුණේ බන්ධන පාඩම. ඒතර බන්ධන පාඩම මේ සතියේ ආරම්භ වෙනවා. ඒතර බන්ධන පාඩම ආරම්භ කරන්න කලින් අපි ටියුට් එකේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. සම්පූර්ණ ටියුට් එකම සාකච්ඡා කරනවා. නමුත් එකපාර නෙවෙයි සතියෙන් සතියේ කොටස සාකච්ඡා කරන සති කීපයක් කරනකොට අපි ටියුට් එක අවසන් කරගන්න පුළුවන්. කොහොමත් ලැබිලා තියෙන ටියුට් එකේ මේ ටියුට් එකේ ව්‍යුහය හා බන්ධනය කියන්නේ දෙවෙනි පාඩමට අදාළ ප්‍රශ්නත් එක්කමයි තියෙන්නේ. ඒක නිසා සම්පූර්ණ පාඩමේ යනකොට අපිට කලින් පාඩමේ නම් ටියුට් එක තිබුණේ නෑ මුල කොටස් කරනකොට. නමුත් මේකෙදී බන්ධන පාඩමත් එක්කම අපිට ටියුට් එකක් සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. ඒ අතරේ පරමාණු ව්‍යුහයේ පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. ඒතර මම පළවෙනි වීඩියෝ එකෙන් මේ සතියට අදාළ මේ වීඩියෝ එකෙන් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා කරපු පාඩමට අදාළ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ තමයි බන්ධන ආරම්භ කරන්නේ. හරි. එතකොට ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ මේ ටියුට් එකේ දැන් මේක වීඩියෝ එකක් නිසා ඔයාට කෙලින්ම ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා ටියුට් එක ඔයාලා කරලා ඉවර වෙලා මේ ප්‍රශ්න වලට උත්තර බලන්න. එහෙම නැත්නම් වීඩියෝ එකේ තියෙන උත්තර බලන්න. එතකොට එහෙම නැත්නම් මේ ගමම්ම කරන්න පුළුවන්. වීඩියෝ එක නවත්තලා ප්‍රශ්නෙට උත්තරේ ලියලා පස්සේ සාකච්ඡා කරන එක බලන්න. එහෙම නැත්නම් නිකම්ම මගේ උත්තරේ බැලුවා කියලා වැඩක් නැහැ. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට යනවා අපි. පළවෙනි එක තියෙන්නේ පරමාණු ක්‍රමාංකයේ 30ට අඩු වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් සහිත මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. හරි. එතකොට පරමාණු ක්‍රමාංකයේ 30ට අඩු වෙන්න ඕනේ. වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්නත් ඕනේ. හරි. එතකොට මතක් කරොත් වියුග්ම ඉලෙක්ට්‍රෝන කියන්නේ මොනවද කියලා. අපි ගත්තොත් උපශක්ති මට්ටම් වලට කාක්ෂික තිබුණා. S උපශක්ති මට්ටමේ කාක්ෂික 1යි. P වලට කාක්ෂික 3යි. මම වෙන් කරන්න නැතුව එකට මඳින්නම් පහසුයි. එතකොට D වලට කාක්ෂික 5ක් තිබ්බා. F වලට කාක්ෂික 7ක් තිබ්බා. එතකොට මෙන්න මේ කාක්ෂිකයක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි කියලා කතා කරා. එතකොට එක් නීතියකදී අපි කතා කරා එක් අවස්ථාවකදී කතා කරනවා ඉලෙක්ට්‍රෝන දෙකක් මේකේ තියෙන්න පුළුවන් වුණාට ඉලෙක්ට්‍රෝන පිරෙන වෙලාවට හැම වෙලේම කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකක් තියෙන විදිහට නැත්නම් අපි කියනවා අර්ධව පිරෙන විදිහට සම්පූර්ණ කරගන්න තමයි හැම වෙලේම පරමාණුවක් කැමති. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් නම් මේක නම් කොහොමත් 1යි ඊළඟ එක 2යි කියලා අපිට දාන්න පුළුවන්. මේකෙදි P වල 3ක් තිබ්බා කියලා හිතමු. අපි හිතමු P 3ක් කියලා. ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට 3 මේකේ දෙකක් දාලා අපි පටන් ගන්නෙ නෑ. අපි 1යි 2යි 3යි කියලා වියුග්ම ඉලෙක්ට්‍රෝන. වියුග්ම කියලා කියන්නේ යුගල් නොවු තනි ඉලෙක්ට්‍රෝන ගන්න උපරිම වෙන විදිහට තමයි කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරනවා කියලා කිව්වේ. එතකොට තව ඉතුරු වුණොත් තමයි යුගල් වෙවි යන්නේ. අපි හිතමුකෝ 4ක් කියලා. එහෙම වුණොත් මෙතන ඉඳන් ආයෙ පිරෙන්න පටන් ගන්නවා. ඔය ටික කතා කරලා අවසන්. එතකොට වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6ක් තියෙන 30ට අඩු මූලද්‍රව්‍ය. හරි. එතකොට 30ට අඩුයි කියලා කියන්නේ අපි දන්න පළවෙනි මූලද්‍රව්‍ය 20 නම් හයිඩ්‍රජන් ඉඳන් කැල්සියම් දක්වා. ඊට පස්සේ ඊළඟ 10 21 ඉඳන් 30 දක්වා මූලද්‍රව්‍ය ටික හම්බෙන්නේ අපිට D ගොණුව ඇතුලේ. අපි ආවර්තව කතා කරලා ඉවරයි. D ගොණුව කියලා කියන්නේ මැද්දේ ටික. D ගොණුවේ පළවෙනි තීරුවේ තමයි තියෙන්නේ. හරි. එතකොට ස්කැන්ඩියම් වලින් පටන් අරගෙන ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් අනේ ඒ ඉස්සරහට යන මූලද්‍රව්‍ය ටික තමයි 21 ඉඳන් 30 දක්වා. හරි. එතකොට වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන මූලද්‍රව්‍ය ඇහුවාම පොඩ්ඩක් මෙන්න මේ කතාව ඔලුවට එන්න ඕනේ. S උපශක්ති මට්ටමේ නැත්නම් S කාක්ෂිකයක නම් උපරිම වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දරා ගන්න පුළුවන් 1යි. ඊට වැඩිය තියන්න බෑනේ. P වල නම් P වල තියන්න පුළුවන් වියුග්ම 3ක්. 1යි 2යි 3යි. කාක්ෂික 3ට 3ක් තියන්න පුළුවන්. D වල තියන්න පුළුවන් වියුග්ම 5ක්. හරි. F වල නම් වියුග්ම 7ක් තියන්න පුළුවන්. හැබැයි 30ට අඩු වෙන්න බෑනේ. F වලට ඉලෙක්ට්‍රෝන පිරෙනවා නම්. එහෙනම් මෙන්න මේ D ගොණුවේ පළවෙනි තීරුව. ඒ කියන්නේ 3D කාක්ෂිකයක් වෙන්න ඕනේ. නැත්නම් 3D ශක්තිය උපශක්ති මට්ටමක 3D කාක්ෂිකයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊට අඩු එකක් වෙන්න ඕනේ වියුග්ම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්න. දැන් මේකේ 3යි තියෙන්නේ. මේකේ 1යි මේකේ 5යි. අපිට ඕනේ 6ක්. හරි. ඒ කියන්නේ D වලට හෝ වෙන උපශක්ති මට්ටම නැත්නම් වෙන කාක්ෂිකයකට පිරෙන අතරේ තවත් ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පිරෙන එකක් වෙන්න ඕනේ. මම හිතනවා මේ කියන එක තේරෙන්නේ නැති කියලා. මේකේ 3යි. තව 3ක් ඕනේනේ. එතකොට මේකේ නම් 5යි තියන්න පුළුවන්.
හරි තව එකක් ඕනේ. එහෙනම් අපිට D එක තව P හෝ S හෝ මොනවා හරි එකක් තියෙන්න ඕනේ වියුග්ම දරාගෙන ඉන්න. එතකොට එහෙම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ D ගොනුවේ ඒවට විතරනේ. F ගොනුවට පිරෙන අපි කතා කරන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ මෙහෙම. අපි හිතමුකෝ 3S නැත්නම් 2S2 2P6. දැන් මේකේ S වලට පිරීලා ඉවර වෙලා තමයි P වලට පිරෙන්නේ. හරි S වලට භාගයක් පිරීලා P වලට පිරෙන්නේ නැහැ නේ. ඒක නිසා P වල වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් P වල විතරයි. S වල වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් S වල විතරයි. දෙකේම වියුග්ම ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන්න බෑ. හැබැයි D වලදී මතක් කරොත් අපි D වල මෙන්න මෙහෙම අවස්ථාවක් එනවා. 3D 5 4S1. හරි. එහෙම නැත්නම් 3D 10 4S1. ඒ කියන්නේ D වලට කලින් S වලට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන පිරීගෙන යනකොට 3S 2 ඊට පස්සේ 3P6 ඊට පස්සේ 3D වලට කලින් 4S වලට ඉලෙක්ට්‍රෝන පිරීලා තමයි D වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. එතකොට 4S 2 3D වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. හරි. එතකොට 3D 1 2 3 අපි පල්ලෙහාට කතා කරන්න ගියොත් 3D 1යි නම් වියුග්ම ඉලෙක්ට්‍රෝන 1යි. 1යිනේ තියෙන්නේ. 3D 2යි නම් වියුග්ම 2යි. 3D 3 නම් වියුග්ම 3යි. 3D 4යි නම් වියුග්ම 4යි. හරි. එහෙම නෙන්න ඕනේ. එතකොට අපි 4 ලියන්නේ නෑනේ. එතකොට මෙන්න මේකේ එක අවස්ථාවකදී මෙන්න මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් ණයට ඉල්ලගෙන හදා ගන්නවානේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේකේ 3D 5යි 4S ඊළඟ උපශක්ති මට්ටමේ S කාක්ෂිකයේත් එකක් තියෙනවා. ඔන්න ඔය අවස්ථාව තමයි වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් එන්නේ. හරි. දැන් අපි මේකේ අහන්නේ 30ට අඩු ඒවා නිසා ඉස්සරහට තව ඒවා තියෙන්න පුළුවන්. එතකොට 30ට අඩු ඒවාගෙන් වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් දරා ගන්න පුළුවන් මෙන්න මේ කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට. එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කාගේද කියලා බැලුවොත් මේක තියෙන්නේ ක්‍රෝමියම්ට. හරි. එහෙනම් ක්‍රෝමියම්ට තමයි ඔය කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් සහිත ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන්නේ. පළවෙනි මූලද්‍රව්‍ය 20 ඇතුලේ කොහොමත් තියෙන්න බෑ. මොකද පළවෙනි මූලද්‍රව්‍ය 20 ඇතුලේ ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ sp කාක්ෂිකවලට විතරයි. D හම්බෙන්නේ නෑ අපිට. ඒතර sp කාක්ෂිකවල කීයටවත් වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න බෑ. මොකද s වලට දක්වා විතරක් පිරෙන එකක් නම් එකයි තියෙන්න පුළුවන්. p දක්වා පිරෙන එක 3යි තියෙන්න පුළුවන්. sp කලවමට ඉලෙක්ට්‍රෝන පිරෙන අවස්ථාවක් අපිට හම්බෙන්නේ නෑ. s පිරিলা ඉවර වෙලායි p වලට පිරෙන්න ගන්නේ. එතකොට මෙන්න මෙහෙම වියුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් හම්බෙනවා නම් කලින් තිබ්බ S එක පිරিলা ඉවරයි. ඒකේ වියුග්ම නෑ යුගල් වෙච්ච එකක් තියෙන්නේ. හරි. මම කියන්නම්කෝ මේක 2P කියලා. මේක 2P3. එතකොට මේ ඇඳලා තියෙන්නේ. 2P3 කියලා කියන්නේ 2P 2S 2 පිරিলাයි එන්නේ. එතකොට මේකේ වියුග්ම තියෙන්න බෑ මෙන්න S දෙකක්. හරි. මේකෙන් කාටවත් ණයට දෙන්නේ නෑ. එහෙනම් අපිට ওই වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් හම්බෙන්නේ ක්‍රෝමියම් වලට. දැන් ඕක නම් කටපාඩම් කරගෙන තියාගන්න හොඳයි. මොකද කෙටි ප්‍රශ්න වලට අහනවා. ඒ නිසා කියන්නේ ක්‍රෝමියම්ගේ අපිට කොහොමත් විශේෂිත ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් හම්බෙන්නේ. සාමාන්‍ය මෙතන මේ ණයට ගත්ත ඉලෙක්ට්‍රෝනයක් එක්ක වෙනස් විදිහේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් හම්බෙන්නේ. ඒතකොට ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමත් මතක තියාගෙන ඉන්න ඕනේ. ඒ අතරේ මතක තියාගෙන ඉන්න ක්‍රෝමියම් වල වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා කියලා. ඒතකොට පළවෙනි එකට අහන්නේ ක්‍රෝමියම් ගැනයි පරමාණු ක්‍රමාංකයේ 30ට අඩු වියුග්ම ඉලෙක්ට්‍රෝන 6ක් සහිත මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ඒතකොට උත්තරේ එන්න ඕනේ ක්‍රෝමියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි ලියන්න කියන්නේ මම ලියන්නේ නෑ. අපි ලියලා තියෙන්නේ ඔක්කොම මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. නිකන් ආයෙ ලියන්න ඕනේ කාලනාස්ති කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන් කොහොමද ලියන්න පුළුවන් වෙන්න ඕනේ. අන්තිමට එන්න ඕනේ නම් 3D5 4S1. දෙවෙනි එකට යනවා. A නම් වූ එක්තරා මූලද්‍රව්‍යයක් A ධන 2 අයනෙහි D ඉලෙක්ට්‍රෝන 5ක් පවතී. හරි. එතකොට මෙතන ප්‍රශ්නේ පොඩි ගැටලුවක් තියෙනවා සාධන A ධන 2 අයනෙහි කියලා හදාගත්තා නම් හරි. A නම් වූ එක්තරා මූලද්‍රව්‍යයක් සාධන A ධන 2 අයනෙහි D ඉලෙක්ට්‍රෝන 5ක් පවතී. එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. හරි. අහන්නේ A ධන 2 D ඉලෙක්ට්‍රෝන 5ක් තියනවලු. එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි අහන්නේ. හරි. A වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි අහන්නේ. අපිට දීලා තියෙන්නේ A ධන 2 තියනවලු D ඉලෙක්ට්‍රෝන 5ක්. D ඉලෙක්ට්‍රෝන 5ක් තියනවා කියලා කියන්නේ මෙහෙම එකක් නේ. අපිට හම්බෙන්නේ නෑනේ 3D 5 4 S2
හරි. එතකොට හම්බෙනවා මෙතනදී D ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන හැබැයි ධන 2 ආයනයක් හදලා තියෙන. එහෙනම් මෙහෙම එන්න ඕනේ. A වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් ඉලෙක්ට්‍රෝන 2ක් අයින් වුණාට පස්සේ තමයි ඒ ධන 2 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්න ඕනේ. A වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ යම්කිසි අගයක් නැත්නම් යම්කිසි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා. ඒකෙන් ඉලෙක්ට්‍රෝන 2ක් අයින් වුණාම තමයි ධන 2 ආයනයක් හම්බෙන්නේ. එතකොට A හැදිච්ච ධන 2 ආයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙනවා D ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා කියලා. එහෙනම් D ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා ඒ ධන දෙකේ. A වලට එනකොට තව ඉලෙක්ට්‍රෝන 2ක් එකතු වෙන්න ඕනේ. රයිට්. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන එකතු වෙන පිළිවෙල අපි කතා කරනවා අර 3D වලට කලින් 4S වලට ඉලෙක්ට්‍රෝන පිරෙනවා. ඊට පස්සේ තමයි 3D වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. හැබැයි ඉලෙක්ට්‍රෝන අයින් වෙනකොට අයින් වෙන්න ඕනේ අවසාන ශක්ති මට්ටමේ ඉඳලා. එතකොට අවසාන ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන 2ක් අයින් වෙලා තමයි ඔය කියන A ධන 2 අයනය හැදිලා තියෙන්නේ. එතකොට අපිට මෙහෙම හිතන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බැලුවොත් A ධන 2ට ඔයාලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියප එකත් එක්ක බලන්න මෙන්න මේකේ 3D 5ක් තියෙනවා නම් A5 වෙනස් වෙන්නේ නැහැ. හරි. A වල තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් ඉලෙක්ට්‍රෝන 2ක් අයින් වෙලා A ධන 2 හැදෙනකොට ඉලෙක්ට්‍රෝන 2 අයින් වෙන්නේ අවසාන ශක්ති මට්ටමේ. කියන්නේ 4 වෙනි ශක්ති මට්ටමේ. හරි. මම ලියන්න පැහැදිලි ගන්නම්. මෙහෙම කියතුම්කෝ 3D 5 මම කියන්නම්කෝ 4S1 කියලා. මේ නිකන් අපි කලින් ලියපු ක්‍රෝමියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. දැන් මේකෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණා. මේකට ඉලෙක්ට්‍රෝන පිරෙමින් පවතින්නේ නම් D වලට. හරි. මේක ණයට ඉල්ලගත් එකක් නේ. එතකොට හැබැයි ඉලෙක්ට්‍රෝන අයින් වෙනකොට අයින් වෙන්න ඕනේ 4S වලින්. හේතුව තමයි අවසාන ශක්ති මට්ටමේ. එහෙනම් 3D 5ක් තියෙන එකෙන් මෙන්න මේකෙන් ඉලෙක්ට්‍රෝන 2ක් අයින් වෙලා මේක හැදෙනකොට අයින් වෙන්න ඕනේ අවසාන ශක්ති මට්ටමෙන්. එහෙනම් අයින් වෙච්ච ඉලෙක්ට්‍රෝන 2 එකතු කරනකොට ඒකටයි එකතු කරන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 3D 5 4S2 වෙන්න ඕනේ. හරි. චුටක් පෙරලා බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියපු එකට මෙන්න මේකේ රයිට් අපි හිතමුකෝ මේ තමයි A වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. එතකොට A වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 3D 5 4S2. එහෙනම් දැන් අපි හිතමුකෝ A ධන 2 හදනවා කියලා. එතකොට ඉලෙක්ට්‍රෝන අයින් වෙන්න ඕනේ මෙන්න මේකෙන්. එතකොට මේකට එනවා 3D ඉලෙක්ට්‍රෝන 5ක්. දැන් කොහොමවත් ප්‍රශ්නේ කියලා නැහැනේ 4S ඉලෙක්ට්‍රෝන ගැන. 3D ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා කියලා විතරයි කියන්නේ. හරි. එතකොට පෙරලා බලන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කාගේද කියලා මැංගනස් වලටයි එන්නේ. නමුත් මේකේ මැංගනස් කියලා අහන්නේ නැහැ. A ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලායි කියන්නේ. හරි. එතකොට A ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙන්න මේක දක්වා ලියන්න වෙනවා. 3D 5 4S2 දක්වා. රයිට්. පරමාණු ක්‍රමාංකය 26ක් වන X නම් මූලද්‍රව්‍යයේ පහත එක් එක් අයනෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. පරමාණු ක්‍රමාංකය 26ක් වන පහත එක් එක් මූලද්‍රව්‍යයේ අයනෙහි ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. එතකොට පරමාණු ක්‍රමාංකය 26ක් නම් X වලට දැන් ඕකේ ඇත්ත මූලද්‍රව්‍යයක් තියෙනවා අපිට ඇත්ත මූලද්‍රව්‍ය භාවිතා කරලා ලියන්න බෑ X කියලා දීලා තියෙනවානේ. එහෙනම් X වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න වෙනවා පරමාණු ක්‍රමාංකය 26යි. X වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු පරමාණු ක්‍රමාංකය 26යි. එහෙනම් 1S2 2S2 2P6 3S2 දැන් මෙතෙන්ට එනකොට 6යි 4යි 10ක් එනවා. ඊට පස්සේ 3S2 3P6 එතකොට 18යි. ඊට පස්සේ 3D වලට පිරෙන්න කලින් 4S2 පිරීලා යන්නේ. ඔන්න ඔතන මතක තියාගන්න විශේෂිත අවස්ථාවක් 4S2 අවස්ථාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන 20ක් පිරිච්ච අවස්ථාව. එහෙනම් මෙතන 3D 6 වෙන්න ඕනේ. එතකොට ඔය තමයි X ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අපිට අහන්නේ X ධන 2 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 2ක් අයින් කරන්න කියලායි කියන්නේ. X වලින් X ධන 2 හැදෙනකොට ඉලෙක්ට්‍රෝන 2ක් පිට වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන පිට කරන විදිහ වෙනස් වෙනවා ඉලෙක්ට්‍රෝන එකතු කරන විදිහෙන්. ඉලෙක්ට්‍රෝන එකතු කරන්නේ ශක්තිය වැඩි වෙන පිළිවෙලට අපි කතා කරා. නමුත් ඉලෙක්ට්‍රෝන අයින් වෙනකොට
අවසාන ශක්ති මට්ටමින් තමයි බාහිරතම කවචයෙන් තමයි ඉලෙක්ට්‍රෝන අයින් වෙන්න ඕනේ. එතකොට එහෙනම් ඉලෙක්ට්‍රෝන අයින් වෙන්න ඕනේ මෙන්න මේ 4s2 කියන එකේ. හරි. එයානේ බාහිරතම තියෙන්නේ පිටතම තියෙන ශක්ති මට්ටමින්. එහෙනම් x දාන 2 හැදෙනකොට මෙතෙන්ට එනකන් ගැටලුවක් නැහැ 3d6 මේ ඉලෙක්ට්‍රෝන දෙක පිට වෙච්චාම 4s බිඳුව 4s බිඳුව කියන එක නොලිව්වට ගැටලුවක් නැහැ. හරි. ඊළඟට අහන්නේ x ධන 3. අන්න x ධන 3. එතකොට x ධන 3ට එනකොට තව ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙන්න ඕනේ. දැන් අවසානයේ තියෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමේ බාහිරතම එක d උපශක්ති මට්ටම. එතකොට මේකෙන් එකක් අයින් වෙන්න ඕනේ. එතකොට 3d 5 බවට පත් වෙනවා. ඊළඟට අහන්නේ x ඍණ 2. x ඍණ 2 කියලා කියන්නේ x වලට තව ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු කරනකොට ඔන්න ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින්නේ d වලට. හරි. 4s2ට දාලා තමයි පටන් ගත්තේ 3d1 3d2 3d3 3d ඊට පස්සේ 5 මෙහෙන් එකක් අරගෙන හදා ගන්නවා. ඊට පස්සේ 3d6 මේ විදිහට යනවා. එතකොට තව ඉලෙක්ට්‍රෝන දෙකක් අලුතින් එකතු වෙන්න ඕනේ x ඍණ 2 වෙනකොට. x ඍණ 2 කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිටින් එකතු වෙලා. පිටින් එකතු වෙන ඉලෙක්ට්‍රෝන දෙක එකතු කරන්නේ දැනට පිරමින් පවතින ශක්ති මට්ටමට. ඒතකොට දැනට පිරමින් පවතින d වලට එහෙනම් තව ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වුණොත් 3d8 4s2 හැමම තියෙනවා. හරි. ඒතකොට ওই විදිහටයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ. දැන් මේ ටික මම ලියලා නැහැ. ඒ ටික හැමම එනම. හරි. ඒතකොට ඔය තුන්වෙනි ප්‍රශ්නය. ඊළඟට අහනවා පරමාණු ක්‍රමාංකයේ 20ත් 30ත් අතර වූ වියුග්ම ඉලෙක්ට්‍රෝන 3 බැගින් අඩංගු මූලද්‍රව්‍ය මොනවාද? දැන් වියුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන්න පුළුවන්. p වලටත් තියෙන්න පුළුවන්. හරි. වියුග්ම ඉලෙක්ට්‍රෝන 3 දැන් මම කලින් ඇඳ නිසා යන්දින්නේ නැහැ. වියුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් p වලටත් තියෙන්න පුළුවන්. p වල කාක්ෂික 3ක් තියෙනවානේ. ඒ නිසා වියුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන්න පුළුවන්. හැබැයි මේකේ විශේෂ කරලා අහනවා පරමාණු ක්‍රමාංකයේ 20ත් 30ත් අතර වූ පරමාණු ක්‍රමාංකයේ 20ත් 30ත් අතර ඒ වගේ ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින්නේ මෙන්න මේ දෙකට. ඇතර මේකට පිරමින් පවතින්නේ. හරි. 21 ඉඳන් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින්නේ. ඒ අතරේ අර ණයට ගන්න එක නිසා මේකත් සම්බන්ධ වෙනවා. ඒතර වියුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන මූලද්‍රව්‍ය දෙක මතක තියාගන්න පරමාණු ක්‍රමාංකයේ 20ත් 30ත් අතර වියුග්ම ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා වැනේඩියම්ට සහ කොබෝල්ට්. හරි. වැනේඩියම්ට සහ කොබෝල්ට් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් ඕනනම් ලියන්න පුළුවන්. මේකේ 23යි මේකේ 27යි. හරි. මම හිතන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නම් ආයි ලියන්න ඕනේ. මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දීලා තියෙන වැනේඩියම් සහ කොබෝල්ට් බලන්න ඇඳලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා බලන්න. එතකොට දෙකේම වියුග්ම ඉලෙක්ට්‍රෝන 3 ගාන එනවා. හරි. p නැමැති මූලද්‍රව්‍ය සාධන p ධන 2 අයනයේ නියෝන් සමග සම ඉලෙක්ට්‍රෝනික වේ p ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. දැන් ඕවා නම් ආයේ එක දිගට එකම කරන්න ඕනේ නෑ. හරි. එතකොට ආයෙත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි එන්නේ. මේවට උත්තර ඔයාලා ලියලා බලන්න. කියන්නේ මේකේ අහන්නේ p කියලා මූලද්‍රව්‍යයක් තියනවලු. p ධන 2 අයනයේ නියෝන් සමග සම ඉලෙක්ට්‍රෝනික වේ. සම ඉලෙක්ට්‍රෝනිකයි කියලා කියන්නේ දෙන්නටම සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා තියෙනවා කියන එකනේ. එතකොට නියෝන් සමග සම ඉලෙක්ට්‍රෝනික නම් නියෝන් වල ඉලෙක්ට්‍රෝන ගාන වල දන්නවනේ. හරි. එතකොට නියෝන් වල ඉලෙක්ට්‍රෝන ගාන දන්නවා නම් ඒ ගාන තමයි p-ටත් තියෙන්නේ. හරි. එතකොට p-ට නෙමෙයි p ධන 2ට. හරි. එතකොට p ධන 2 කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපෙකනේ. p තියෙනවා p ධන 2 තියෙනවා. එතකොට p ගේ ඉලෙක්ට්‍රෝන යම් සංඛ්‍යාවක් තියෙනවද? p ධන 2 තියෙන ඒකෙන් දෙකක් අඩු වෙලා. හරි. එහෙනම් මෙන්න මේ p ධන 2 තියෙන ගාන වගේ ධන 2 ප්‍රමාණයක් එකතු වෙන නැත්නම් එකතු වෙච්ච තව ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙච්ච ප්‍රමාණයක් p ට තියෙන්න ඕනේ. එතකොට p ධන 2 ඉලෙක්ට්‍රෝන ගාන සමානයිලු නියෝන් වල ඉලෙක්ට්‍රෝන ගානට. හරි. එහෙනම් නියෝන් වල ඉලෙක්ට්‍රෝන ගානට දෙකක් එකතු කරාම p වල ගානනවා. ඒකට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන එකයි තියෙන්නේ. හරි. යකඩෙහි ඉලෙක්ට්‍රෝන Fe ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මින් කවර වර්ගයකට අයත් වේද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියපුවාම යකඩවල එන්න ඕනේ යකඩ කියලා කියන්නේ 26 වෙනියනේ. එතකොට යකඩවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් Fe වල එතකොට එන්න ඕනේ 3d6 4s2.
එතකොට මෙන්න මේ જાතිය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තමයි යාට ලැබෙන්නේ. ඉරි ගන්නට තියෙන්නේ උත්තරේ එතකොට 3D6 4S D6 S2 ඉලක්කම් දීලා නැහැ. ශක්ති මට්ටම දීලා නැහැ. හරි. right. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔය ටික සාකච්ඡා කරාම ඇති. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ මහා ලොකු අමාරුවක් නැහැ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුරුදු වෙන්නයි තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය යටතේ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න, අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න, ධන සහ ඍණ අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න අපි කතා කරලා තියෙන්නේ. ඒ ටික මතක නැත්නම් නැවත සැරයක් බලන්න. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය යටතේ නැවත මතක තියාගන්න ඕනේ අර ඩී ගොනු ඒවට පිරෙනකොට විශේෂ අවස්ථා ටිකක් හම්බ වෙනවා. අන්න ඒ අවස්ථා ටික. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන අපි ආයේ කතා කරන්නේ නැහැ. පාස් පේපර් වලින් හම්බුනොත් තව එකක් ටිකක් කතා කරනවා. ඊළඟට අහනවා ක්වොන්ටම් අංක n සමානයි 3 m සමානයි 0 ලෙස පැවතිය හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? ක්වොන්ටම් අංක n සමානයි 3 m සමානයි 0 ලෙස පැවතිය හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? ක්වොන්ටම් අංක කියලා කිව්වේ ඉලෙක්ට්‍රෝනයක පිහිටීම සහ දිශානතිය විස්තර කරන ඉලක්කම් ක්‍රමයක්. ඒතර ඉලක්කම් 4කින් ඉලෙක්ට්‍රෝනයක් මොන ශක්ති මට්ටමේ මොන උපශක්ති මට්ටමේ මොන කාක්ෂිකය ඇතුලේ කොයි පැත්තට භ්‍රමණය වෙමින්ද තියෙන්නේ කියන එක ප්‍රකාශ කරන්න පුළුවන් ක්වොන්ටම් අංක 4 භාවිතා කරලා. ඒතර ක්වොන්ටම් අංක 4 මම නැවත මතක් කරන්නම්. ප්‍රධාන ක්වොන්ටම් අංකය, ඊට පස්සේ 2 උද්දිගංශ ක්වොන්ටම් අංකය, ඊට පස්සේ චුම්බක ක්වොන්ටම් අංකය, ඊට පස්සේ බැමුම් ක්වොන්ටම් අංකය. ඔය ටික තමයි ක්වොන්ටම් අංක 4. ඒතර මේකට අපි සංකේතයේ විදිහට සිම්පල් n පාවිච්චි කරනවා, මේකට සිම්පල් l පාවිච්චි කරනවා, මේකට සිම්පල් m පාවිච්චි කරනවා, මේකට සිම්පල් s පාවිච්චි කරනවා. ඔය තමයි ක්වොන්ටම් අංක 4. ප්‍රධාන ක්වොන්ටම් අංකය කියලා කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. මෙන්න සාරාංශය. ප්‍රධාන ශක්ති මට්ටම. ඒ කියන්නේ උත්තරේ එන්න ඕනේ n සමානයි 1 2 3 ඔය විදිහට ශක්ති මට්ටමේ අංකේ. උද්දිගංශ ක්වොන්ටම් අංකය කියලා කියන්නේ උපශක්ති මට්ටම. එතකොට උපශක්ති මට්ටම අපි කතා කරනවා S P D F බිඳුවේ පටන් ගන්නේ 0 1 2 3. එතකොට S නම් 0යි, P නම් 1යි, D නම් 2යි, F නම් 3යි. එතකොට චුම්බක ක්වොන්ටම් අංකය කියලා කියන්නේ කාක්ෂික අංකණය. එතකොට S වල නම් කාක්ෂික 1යි තියෙන්නේ. ඒක කොහොමත් 0යි. P වල කාක්ෂික 3ක් තියෙනවා. ආය අඳින්න ඕනේ නැහැ. P වල කාක්ෂික 3ක් තියෙනවා. D වල කාක්ෂික 5ක් තියෙනවා. හරි. එතකොට මෙන්න මේ උද්දිගංශ ක්වොන්ටම් අංකයට ලැබෙන අගය ඍණ ඉඳන්, දැන් මේක L නම් ඍණ L ඉඳන් ධන L දක්වා අගයන් ටික බිඳුවත් ඇතුළත්ව. ඔය ටික තමයි චුම්බක ක්වොන්ටම් අංකයට ලැබෙන්නේ. එහෙනම් උපශක්ති මට්ටම S නම් ආය ඍණ ගණන් නැහැ නේ බිඳුවට. එහෙනම් කාක්ෂික එකයි යා බිඳුවයි. මෙයා P නම් P වලට නැතනම් උද්දිගංශ ක්වොන්ටම් අංකයේ විදිහට ලැබුණේ 1. එහෙනම් ඍණ 1 බිඳුව ධන 1. 2 නම් චුම්බක ක්වොන්ටම් අංක එනවා ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. මේක චුම්බක ක්වොන්ටම් අංකය F වලට ලැබෙන අංක ටික ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3. හරි. මේකට ලැබෙන ඉලක්කම, ඒ කියන්නේ මොන ඉලෙක්ට්‍රෝනේ තියෙන මොන උපශක්ති මට්ටමේදී බැලුවා, උපශක්ති මට්ටමට අදාළ අංකය බැලුවා. අන්න ඒ අංකයේ ඍණ ඉඳන් ධනට තියෙන ඉලක්කම් ටික ඔක්කොම චුම්බක ක්වොන්ටම් අංකයේ විදිහට ලැබෙනවා. මේක නම් ගැටලුවක් නෑ. බැමුම් එකේ ධන භාගය සහ ඍණ භාගය. ඔය දෙකෙන් එකක් නෙන්නේ. හරි. එතකොට මේකේ අහන්නේ ක්වොන්ටම් අංක n සමානයි 3. හරි. n සමානයි 3 සිම්පල් m සමානයි 0 ලෙස පැවතිය හැකි ඉලෙක්ට්‍රෝන ගාන. හරි. අපි අංකො මෙහෙම n සමානයි 3 කියලා කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය 3 කියන එකයි. ඒකෙන් අපිට දැනුම් දෙනවා ශක්ති මට්ටම 3. තුන්වන ශක්ති මට්ටම. හරි. පාඩමේ මුල්ම කාලේ අපි කතා කරා
ශක්ති මට්ටමේ අංකයට සමාන උපශක්ති මට්ටම් ගානක් තියෙන්න ඕනේ. පළවෙනි ශක්ති මට්ටමට උපශක්ති මට්ටම් 1යි S විතරයි. දෙවෙනි ශක්ති මට්ටමට උපශක්ති මට්ටම් 2යි SP විතරයි. තුන්වෙනි ශක්ති මට්ටමට උපශක්ති මට්ටම් 3යි SPD විතරයි. හතරවෙනි ශක්ති මට්ටමට උපශක්ති මට්ටම් 4යි SPDF. එතනින් එහාට හතරම තමයි. එතකොට තුන්වෙනි ශක්ති මට්ටමට එහෙනම් උපශක්ති මට්ටම් 3ක් තියෙන්න ඕනේ. S තියෙන්න ඕනේ, P තියෙන්න ඕනේ, D තියෙන්න ඕනේ. එතකොට S උපශක්ති මට්ටමට තියෙන්නේ කාක්ෂික 1යි. P උපශක්ති මට්ටමට තියෙනවා කාක්ෂික 3ක්. D උපශක්ති මට්ටමට තියෙනවා කාක්ෂික 5ක්. හරි. එහෙනම් මේ ප්‍රධාන ක්වොන්ටම් අංකය. හරි. ඊට පස්සේ ප්‍රධාන ක්වොන්ටම් අංකයට තියෙනවා උද්දිගංශ ක්වොන්ටම් අංකය මේ. හරි. එතකොට මේක නම් 0යි, මේක නම් 1යි, මේක නම් 2යි. හරි. මේ තියෙන චුම්බක ක්වොන්ටම් අංකය S වලට නම් මේකේ බිඳුව විතරයි. මං කියවා ඍණ L ඉඳන් ධන L ට මෙන්න M වලට එන අගය කලිලුවා ඍණ L වල ඉඳන් ධන L ට L වල අගය 1යි. එතකොට ඍණ 1යි බිඳුවයි ධන 1යි. D වල අගය 2යි. එතකොට ඍණ 2යි ඍණ 1යි බිඳුවයි ධන 1යි ධන 2යි. හරි. ඔන් දැන් ප්‍රශ්නේ බලුවොත් n සමානයි 3 වන m සමානයි බිඳුව වෙන n සමානයි 3 තමයි මේ ඔක්කොගේම තුන්වෙනි ශක්ති මට්ටමේ S තියෙන්න පුළුවන්. n සමානයි 3 P තියෙන්න පුළුවන්. n සමානයි 3 D තියෙන්න පුළුවන්. අහන්නේ අපෙන් L ගැන. එහෙනම් L මොකක් හරි විය හැකි. අහන්නේ M ගැන. n සමානයි 3 වන m සමානයි බිඳුව වන මෙන්න m බිඳුවයි. n 3 වන m බිඳුව වන මේක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න පුළුවන්. හරි. මේක ඍණ 1 බිඳුව එකක් මෙතන තියෙනවා. ඒකේ දෙකක් තියෙන්න පුළුවන්. මේකෙත් බිඳුව එකක් තියෙනවා. මේකෙත් දෙකක් තියෙන්න පුළුවන්. එහෙනම් n සමානයි 3 වන සිම්පල් m සමානයි බිඳුව වන ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් 2යි 4යි 6ක්. හරි. තේරුම් ගන්න ඕනේ නිසා මම ආයෙ අහන්නම් මෙහෙම. එහෙනම් n සමානයි 3 වන ප්‍රධාන ශක්ති මට්ටම 3. m සමානයි ඍණ 1 වන ප්‍රධාන ශක්ති 3 වන ප්‍රධාන ශක්ති මට්ටමේ ඍණ 1 කියන චුම්බක ක්වොන්ටම් අංකයේ තියෙන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්ද? n සමානයි 3 වන ප්‍රධාන ශක්ති මට්ටම 3 වන එහෙනම් උපශක්ති මට්ටම් 3ක් තියෙන්න ඕනේ. අපේ උපශක්ති මට්ටම් ගැන අහුවේ නැහැ. m සමානයි ඍණ 1 වන. අන්න m සමානයි ඍණ 1. මේකේ ඉලෙක්ට්‍රෝන ගන්න බෑ. බිඳුවනේ. මෙතන ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන්. උපරිම දෙකක් තියෙන්න පුළුවන් මේකේ. ඊටුවා ධන 1 බිඳුව ගන්න බෑ 2යි. මේකේ ඍණ 2 නෙමෙයි අහන්නේ ඍණ 1 අහන්නේ. එහෙනම් මෙතන 2යි. ඒතර ඉලෙක්ට්‍රෝන 4යි. ඕකේ අහන්න පුළුවන් කාක්ෂික කීයක් තියෙන්න පුළුවන්ද? ඍණ 1 වන කාක්ෂික 1යි 2යි. තව මෙහෙම එකක් ඇහුවොත් අපි හිතමු මෙහෙම. n සමානයි 3 වන මම මේ ටියුට් එකේ ප්‍රශ්න වලට එහා ගිය එකක් කතා කරන්නේ. අර ටියුට් එකේ ප්‍රශ්නෙට උත්තරේ 6යි. 3යි තියෙන්නේ කාක්ෂික. හරි. මෙහෙම ඇහුවොත් n ධන හරි n සමානයි 3 වන n ධන m සමානයි n ධන m සමානයි 2 වන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්ද? එක එක විදිහට අහන්න පුළුවන්. n සමානයි 3ලු. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම 3 තුන්වෙනි ශක්ති මට්ටමේ ශක්ති මට්ටම් ගාන ශක්ති මට්ටම් අංකයට ඒ කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකයට චුම්බක ක්වොන්ටම් අංකය එකතු කරාට පස්සේ උත්තරයේ විදිහට 2 ලැබෙන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න පුළුවන්ද? හරි. මම මෙහෙම කියන්නම්. ප්‍රධාන ශක්ති මට්ටම 3 ඒකට එකතු කරන්න ඕනේ චුම්බක ක්වොන්ටම් අංකය 3යි බිඳුවයි 3යි උත්තරය. ගැලපෙන්නේ නැහැ. 3යි ඍණ 1යි. අන්න 3යි ඍණ 1යි 2යි. එහෙනම් මේකට මෙන්න මේ කාක්ෂිකයේ ගැලපෙනවා. ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න පුළුවන්. එහෙනම් 2යි 3 ධන බිඳුව එන්නේ නැහැ. 3 ධන 1 එන්නේ නැහැ. 3 ඍණ 2 උත්තරය 1යි එන්නේ නැහැ. 3 ඍණ 1 අන්න එනවා උත්තරය 2යි. එහෙනම් මෙන්න මේකෙත් ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. 3 බිඳුව එන්නේ නැහැ. 3 ධන 1 එන්නේ නැහැ. 3 ධන 2 එන්නේ නැහැ. ඔය විදිහේ විවිධ වහන්න පුළුවන්. එතකොට එහෙම ඇහුවොත් උත්තරේ ඉලෙක්ට්‍රෝන 4යි. ඉස්සරහට අපිට හම්බ වෙනවා. රයිට්. එතකොට මේකට උත්තරේ
ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න පුළුවන්. මැංගනීස් පරමාණුවක 3 2 ඍණ 2 ධන භාගය ක්වොන්ටම් අංක කුලකයේ දරන ඉලෙක්ට්‍රෝන කීයක් පවතීද? අය මේක හිත ඉන්න දෙයක් නෑ. ක්වොන්ටම් අංක කුලකයේම සමාන වෙන ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්න පුළුවන්. හරි. ඉලෙක්ට්‍රෝන දෙකකට ක්වොන්ටම් අංක කුලකයේම සම්බන්ධ වෙන්න බෑ. ඒක තියරි වලට නෝට් එකකටම දීලා තියෙනවා. හරි. එකම පරමාණු ඇතුලේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න බෑ. ක්වොන්ටම් අංක 4ම සමාන වෙච්ච ක්වොන්ටම් අංක කුලකයේම සමාන වෙච්ච. එතකොට මේ කියන්නේ 3 2 ඍණ 2 ධන භාගය. ඒ කියන්නේ ක්වොන්ටම් අංක 4ම දීලා ඔය 4ම සමාන ක්වොන්ටම් අංක දරන ඉලෙක්ට්‍රෝන තව තියෙන්න බෑ. එකයි තියෙන්න පුළුවන්. එහෙනම් උත්තරේ එකයි. 9 වෙනි ප්‍රශ්නෙට යනවා. n සමානයි 2 ශක්ති මට්ටමේ පවතින n සමානයි 2 ශක්ති මට්ටමේ පවතින l සමානයි 1 හි පවතින ඉලෙක්ට්‍රෝන 6ට අදාළ ක්වොන්ටම් අංක කුලක ලියා දක්වන්න. දෙවනි ශක්ති මට්ටමේ l සමානයි 1 කියලා කියන්නේ මොකද්ද? මේක 3නේ අපි කතා කරලා තින්නේ. අපි ලියාගෙන යමු. හරි. n සමානයි 2 කියලා කියන්නේ ශක්ති මට්ටම් අංකය 2. එහෙනම් උපශක්ති මට්ටම් තියෙන්න ඕනේ දෙකක්. s p විතරයි තියෙන්නේ. s කියලා කියන්නේ බිඳුව, p කියලා කියන්නේ 1. හරි. යහන්නේ මේ l වලගේ මේ n මේ l. හරි. එතකොට අහන්නේ n සමානයි 2 l සමානයි 1. එහෙනම් දෙවනි ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටමේ n සමානයි 2 l සමානයි 1. දෙවනි ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන 6. හරිනේ. ඉතින් p වල ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න පුළුවන්. එතකොට p උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ට අදාළ ක්වොන්ටම් අංක කුලක ලියා දක්වන්න. හරි. එහෙනම් 2 දෙවනි ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ටයි ලියන්න කියන්නේ. එහෙනම් මම ලියනවා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවනේ 2යි 3යි 4යි 5යි මෙන් දාන්නම් 6යි. එතකොට ක්වොන්ටම් අංකය ලියන පිළිවෙල මම මෙතනින් දාගන්නම් ඔයාලට ආයෙ මතක් වෙන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිගංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය, මැමුම් ක්වොන්ටම් අංකය. එහෙනම් ලියාගෙන යනවා. කොහොමත් ඉතින් 2p වල නම් ලියන්න තියෙන්නේ ඔක්කොගේම ඉතින් ප්‍රධාන ශක් ක්වොන්ටම් අංකය 2ම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. ඊළඟට 6ත් ඒකමනේ. 2යි. ඊළඟට ලියන්නේ උද්දිගංශ ක්වොන්ටම් අංකය. ඒක ලියන්නේ උපශක්ති මට්ටමට. ඉතින් 2p වල නම් දෙවනි ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටම නම් කොහොමත් ඉතින් ඊතුරු එකත් හැම එකම තියෙන්නේ p වල. p වලට නෙලියන්න කියන්නේ. එහෙනම් p ඔක්කොගේම එකයි. හරි. මම මේ 6 බෙදුවොත් මෙහෙම ඔක තියෙන්න ඕනේ මේ විදිහට නේ ඉලෙක්ට්‍රෝන 6 පිරලා තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට. එතකොට p වල l වලගේ ධන l වලගේ එකයි නම් ඍණ 1 බිඳුව ධන 1. කොහොමනේ? එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන දෙකට අදාළව 1 2 3 4 5 6 කියලා ගත්තොත් මේකට නම් ඍණ 1යි චුම්බක ක්වොන්ටම් අංකය. අනික් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා තව එකක් ඒකත් ඍණ 1යි. මම මේ ඉලෙක්ට්‍රෝනයට ලියනවා. ඒ ඉලෙක්ට්‍රෝනයට ලිව්වොත් ඒකේ බිඳුවයි. එතනම තියෙන අනිත් ඉලෙක්ට්‍රෝනයත් බිඳුවයි. දෙකම එකම කාක්ෂිකයේ තියෙන්නේ. කාක්ෂිකයේ අංකය දීලා තියෙන්නේ. මේකේ දෙකේම ඉලෙක්ට්‍රෝන දෙකේම ධන 1යි ධන 1යි. මේ ඉලෙක්ට්‍රෝනයේ බැමුම් ක්වොන්ටම් අංකයේ ස්පින් ක්වොන්ටම් නම්බර් එක උඩට තියෙන එක අපි ධන භාගය කියලා ගන්න. එහෙනම් ධන භාගයයි. එහෙනම් අනිත් එක ඍණ භාගයයි. මේක ධන භාගයයි නම් මේක ඍණ භාගයයි. මේක ධන භාගයයි නම් අනිත් එක ඍණ භාගයයි. හරි. චෙක් කරගෙන යන්න. මෙන්න ඉලෙක්ට්‍රෝන 6 අපිට කියන්නේ දෙවනි ශක්ති මට්ටමේ p උපශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 6ට ක්වොන්ටම් අංක ලියන්න කියලායි කියන්නේ. හරි. එහෙනම් එහෙමනේ කියන්නේ n සමානයි 2 වන l සමානයි 1 වන. එතකොට 2p ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 6 ඉලෙක්ට්‍රෝන මේ චුම්බක මේ ක්වොන්ටම් අංක ලියන්න කියලායි කියන්නේ. එතකොට
මෙන්න මම පළවෙනි ඉලෙක්ට්‍රෝනයට ලියනවා ප්‍රධාන ක්වොන්ටම් අංකය 2 උද්දීගාංශ ක්වොන්ටම් අංකය 1 p නිසා මේක ඍණ 1 කාක්ෂිකය උඩට තියෙන නිසා ධන භාගයේ. ඒකේ අනිත් එක ප්‍රධාන ක්වොන්ටම් අංකය 2 ඊට පස්සේ උද්දීගාංශ ක්වොන්ටම් අංකය p නිසා 1 ඊට පස්සේ චුම්බක ක්වොන්ටම් අංකය කාක්ෂිකයට ලියන්නේ ඍණ 1 පල්හැට තියෙන නිසා ඍණ භාගයේ. මේකටත් ඒ විදිහම තමයි ප්‍රධාන ක්වොන්ටම් අංකය 2 ඊට පස්සේ උද්දීගාංශ ක්වොන්ටම් අංකය 1 ඊට පස්සේ බිඳුවෙනි කාක්ෂිකය චුම්බක ක්වොන්ටම් අංකය උඩට තියෙන නිසා ධන භාගය ඒකේ යට ඊළඟ ඉලෙක්ට්‍රෝනේ ඍණ භාගය. ඔය විදිහට එනවා. ඒතර මේ තමයි ක්වොන්ටම් අංක කුලක 6. හරි. එතකොට අපි යන ඊළඟ ප්‍රශ්නෙට පහත ක්වොන්ටම් අංක කුලක අතරින් පැවතිය නොහැකි ක්වොන්ටම් අංක කුලකයේ කුමක්ද? ඔය වගේ ක්වොන්ටම් අංක වලට සාමාන්‍යයෙන් ලැබෙන්නේ අපිට බහුවර්ණ. එතකොට බහුවර්ණ වලට ඔය වගේ තමයි ලැබෙන්නේ. ඉතින් ක්වොන්ටම් අංක 4 දන්නවනම් ක්වොන්ටම් අංක 4න් කියවෙන්නේ මොකද්ද කියලා දන්නවනම් චුට්ටක් කල්පනා කරන්නත් පුළුවන් නම් ගැටලුවක් නැහැ. හරි. චුට්ටක් අහලා තියෙන දේ පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. රයිට්. පහත ක්වොන්ටම් අංක කුලක අතරින් පැවතිය නොහැකි ක්වොන්ටම් අංක කුලකය. රයිට් අපි එකින් එකට යන්. පළවෙනි එක 4 ඒ කියන්නේ 4 වෙනි ශක්ති මට්ටම. 4 වෙනි ශක්ති මට්ටම කියපු ගමන් ඔලුවට එන්න ඕනේ උපශක්ති මට්ටමුත් 4යි. උපශක්ති මට්ටම් 4යි නම් 0 1 2 3 SPDF. හරි. එහෙනම් දෙක විදිහට තියෙන්න පුළුවන්. 4 වෙනි ශක්ති මම මේ කතා කරන්නේ 10 වෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරය. හරි. එතකොට 4 වෙනි ශක්ති මට්ටමේ දෙක කියලා උපශක්ති මට්ටමක් තියෙන්න පුළුවන් SPD වල දෙකයි. එහෙනම් ඍණ 1 D වලට ඉතින් ඍණ 2 ඉඳන් ධන 2 දක්වා ඉලක්කම් තියෙන්න පුළුවන්. එහෙනම් ඍණ 1 තියෙන්න පුළුවන්. ඍණ භාගයේ තියෙන්න පුළුවන්. ඍණ භාගයේ ධන භාගයේ දෙක එන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න පුළුවන්. දෙවෙනි උත්තරය දෙවෙනි ශක්ති මට්ටමේ ප්‍රධාන ක්වොන්ටම් අංකය 2. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපශක්ති මට්ටම් දෙකයි. SP 0.1. එහෙනම් 1 තියෙන්න පුළුවන්. 1 නම් ඍණ 1 ඉඳන් ධන 1ට ඉලක්කම් තියෙන්න පුළුවන්. ඍණ 1 ඉඳන් ධන 1ට බිඳුව තියෙනවනේ. එහෙනම් ඒක ගැටලුවක් නෑ. ඍණ භාගයේ ගැටලුවක් නෑ. ඒක තියෙන්න පුළුවන්. ඊළඟට යනවා 3. දෙවෙනි ශක්ති මට්ටමේ දෙවනි උපශක්ති මට්ටමේ බලන්න දෙවනි ශක්ති මට්ටමේ SP 2 තියෙන්න පුළුවන්ද? දෙවනි ශක්ති මට්ටම n සමානයි 2. n සමානයි 2 වෙනකොට උපශක්ති මට්ටම් තියෙන්න පුළුවන් 2යිනේ. s උපශක්ති මට්ටමකුයි p එකකුයි විතරයි. s වල බිඳුවයි p වල 1යි. d වලනේ 2. එහෙනම් දෙවනි ශක්ති මට්ටමට අදාළ උද්දීගාංශ ක්වොන්ටම් අංකයක් තියෙන්න බෑ 2 කියලා. දෙවනි ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 2යි තියෙන්නේ. එක්ක බිඳුව එක්ක 1. එහෙනම් මේකේ 2 තියෙන්නේ. එහෙනම් උත්තරේ එතනම වැරදි. එහෙම ක්වොන්ටම් අංක කුලකයක් තියෙන්න බෑ. එතනින් එහාට බලන්න ඕනේ නැහැ. අපි උත්තර ටික බලන්න යන්. 4 වෙනි උත්තරය තුන්වෙනි ශක්ති මට්ටමට බිඳුව 1 D තියෙන්න පුළුවන් 2. හරිය ගැටලුවක් නැහැ 2 තියෙනවා. ඍණ 2 තියෙනවා නම් ඉතින් ඍණ 2 ඉඳන් ධන 2ට ඕන සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ධන භාගයේ ගැටලුවක් නැහැ. පස්වෙනි එකට යනවා. පළවෙනි ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපශක්ති මට්ටම 1යි. ඒක බිඳුව විතරයි. හරි බිඳුවට තියෙන්න පුළුවන් ඍණ බිඳු නැහැනේ. බිඳුව විතරයි. කාක්ෂිකයේ බිඳුවයි ධන භාගයේ. ඒක තියෙන්න පුළුවන්. ඒතර උත්තරය 3. මම හිතනවා තේරෙන්න ඇති කියලා. ගැටලු තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. මේ ප්‍රශ්න සාකච්ඡා කරන වගේ ගැටලු තියෙනවා නම් මැසේජ් එකක් දාන්න මේ ප්‍රශ්නේ නැවත සාකච්ඡා කරන්න කියලා. හෝ දැන් ඔය සමහර ලාවට මම එකම විදිහේ ප්‍රශ්න නිසා අතහැරලා යන ප්‍රශ්න තියෙනවා. ඒවා ගැටලු සහගත නම් ප්‍රශ්න අංකෙත් එක මැසේජ් එකක් දාන්න මම පන්ති පවත්වන අනිත් වෙලාවල්දී ප්‍රශ්නේ සාකච්ඡා කරන්නම්. හරි. පරමාණු ක්‍රමාංක 11ක් වන මූලද්‍රව්‍යයේ අවසාන උපශක්ති මට්ටමේ පවතින සියලු ඉලෙක්ට්‍රෝන වල ක්වොන්ටම් අංක කුලක ලියා දක්වන්න. පරමාණු ක්‍රමාංක 11ක් කියලා කියන්නේ සෝඩියම්නේ. එතකොට වන මූලද්‍රව්‍යයේ අවසාන උපශක්ති මට්ටමේ පවතින සියලු ඉලෙක්ට්‍රෝන වල ක්වොන්ටම් අංක ලියා දක්වන්න. ලියමුකෝ බලන්න. පරමාණු ක්‍රමාංක 11ක් නම් ඔය කතා කරන්නේ සෝඩියම් ගැන. සෝඩියම් වල 11යි. එතකොට 1s2යි 2s2යි 2p 6යි 6 4යි 10යි 3s1යි. හරි. අවසාන උපශක්ති මට්ටමේ පවතින සියලු ඉලෙක්ට්‍රෝන වල ක්වොන්ටම් අංක ලියන්නේ අවසාන උපශක්ති මට්ටමේ තුන්වෙනි ශක්ති මට්ටමේ s නේ. ඒක ඉලෙක්ට්‍රෝන යන්නේ තියෙන්නේ. එහෙනම් ක්වොන්ටම් අංක කුලක 1යි ලියන්න වෙන්නේ. හරි. ලියනවා.
මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයටයි ලියන්න කියන්නේ. එහෙනම් ශක්ති මට්ටම 3 ප්‍රධාන ක්වොන්ටම් අංකය, උපශක්ති මට්ටම S කියන්නේ බිඳුවයි. හරි. අමතක ළමයි S P D F මේ L වලගේ. එතකොට බිඳුව 1 2 3. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ S කියලා කියන්නේ බිඳුව. S වලට තියෙන කාක්ෂික 1යි. S වලට තියෙන කාක්ෂික 1යි 1 බිඳුව. එහෙනම් බිඳුවෙනි කාක්ෂිකේ ඉලෙක්ට්‍රෝන 1යි තියෙන ඉතින් ඔක සාමාන්‍යයෙන් එකක් තියෙනකොට අපි ධන භාගය දාන්නේ උඩටනේ අඳින්නේ. ඒක නිසා. හරි. ඒතර මේක තමයි කුලකය. ඉතින් සියලුම ඉලෙක්ට්‍රෝන වලට කිව්වට ඒකේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් විතරයි. හරි. අපි යන ඊළඟ ප්‍රශ්නේ. භූමි අවස්ථාවේ පවතින මැංගනස් පරමාණු වල පහත අවශ්‍යතා සම්පූර්ණ කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? අන්න හොඳ ප්‍රශ්නයක් තියෙනවා. භූමි අවස්ථාවේ පවතින මැංගනස් වල. එතකොට මැංගනස් කියලා කියන්නේ D වලනේ. එතකොට 25 වෙනියා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට පරමාණු ක්‍රමාංකය 25යි. එතකොට මැංගනස් වල භූමි අවස්ථාවේ පවතින මැංගනස් වල පහත අවශ්‍යතා සම්පූර්ණ කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? අපි ඉස්සලා මැංගනස් වල ලියලා ඉමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මම ටිකක් ඈඩ් කරලාම ලියන්න. මැංගනස් 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි ඊළඟට 3d 4s2යි ඔක්කොම 20යි. එතකොට 25 වෙනියා නිසා මේකට 5යි. හරි. ඔය තමයි මැංගනස් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 3d 5යි 4s2යි. භූමි අවස්ථාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලත් නැහැ, ලබාගෙනත් නැහැ. එයා ඉන්න විදිය. එතකොට කියනවා පහත අවශ්‍යතා සම්පූර්ණ කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? රයිට්. පළවෙනි අවශ්‍යතාවයේ n සමානයි 3 l සමානයි 2. n සමානයි 3 තුන්වෙනි ශක්ති මට්ටම n සමානයි 3 l සමානයි 2. l සමානයි 2. තුන්වෙනි ශක්ති මට්ටමේ SPD 3ම තියෙනවනේ. එහෙනම් මෙන්න n සමානයි 3. ඒකේ මෙයාගේ නම් බිඳුවයි l, මෙයාගේ නම් 1යි, මෙයාගේ නම් 2යි. එහෙමනේ අපි කතා කරන්නේ l වලගේ SPD වලට. SPD අහන්නේ n සමානයි 3 වන l සමානයි 2 වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා. ඉලෙක්ට්‍රෝන 5යි. හරි. ප්‍රධාන ශක්ති මට්ටම 3, උපශක්ති මට්ටම 2 කියලා කියන්නේ D වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. මැංගනස් වල 3D වල ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ. එහෙනම් උත්තරය 5යි. 2 n සමානයි 3 වන l සමානයි බිඳුව වන. ලියාගත්තට පස්සේ ඉතින් ආයෙ කරන්න දෙයක් නැහැ. n සමානයි 3 වන තුන්වෙනි ශක්ති මට්ටමේ l සමානයි බිඳුව වන ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් 2යි. හරි. එහෙනම් ඒ දෙවෙනි එකට උත්තරේ 2. n සමානයි 3 වන n සමානයි 3 ආයෙත් යහනේ තුන්වෙනි ශක්ති මට්ටමේ l සමානයි 2 වන d 3d l සමානයි 2 වන m සමානයි ඍණ 2 වන. අන උද්දිකාංශ ක්වොන්ටම් අංකයෙන් ඊළඟට අපිට චුම්බක ක්වොන්ටම් අංකයට යන්න වෙනවා. එතකොට d ගැනනේ අහන්නේ. d වල තියෙනවා ඉලෙක්ට්‍රෝන තියෙන කාක්ෂික 5ක් තියෙනවනේ. 1යි 2යි 3යි 4යි 5යි. පිරවුවොත් 1යි 2යි 3යි 4යි 5යි ඉලෙක්ට්‍රෝන 5 ওই විදිහටයි පිරෙන්නේ. හරි. ඍණ 2 ඉඳන් ධන 2 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. හරි. මේ m මේ n l m. එතකොට n සමානයි 3 වන තුන්වෙනි ශක්ති මට්ටමේ l සමානයි 2 වන d m සමානයි ඍණ 2 වන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා යහන්නේ. ඉලෙක්ට්‍රෝන 1යි. හරි. පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. හැබැයි 3d 5නේ. එතකොට 5ක් පිරෙනවා කියලා කියන්නේ මෙහෙමයි පිරෙන්න ඕනේ. එතකොට
ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. උත්තරේ එකයි. ඊළඟට n ධන l ධන m සමානයි 5යි. මොන හොඳ ප්‍රශ්නයක්. n ධන l ධන m සමානයි 5යි. දැන් මේකේ n වල අගයක් දීලා නැහැ. ඕන එකක් ගන්න පුළුවන්. හරි. n ධන l ධන m සමානයි 5යි. ඔක්කොම ලියන්න වෙනවා. හරි අපි මෙතන ඉඳන් n වල අගය 1යි මේකේ. හරි. n වල අගය 1යි. ඊට පස්සේ L වල අගය බිඳුවයි S විතරයි තියෙන්නේ. එහෙනම් M වල අගයත් බිඳුව විතරයි තියෙන්නේ. මම මේක ගොඩ ආයේ ක්වොන්ටම් අංක පැහැදිලි කරන්න ඕනේ. දැන් ක්වොන්ටම් අංක ගොඩක් සැරයක් කතා කරලා තියෙන්නේ. හරි. ඊළඟට දෙවනි ශක්ති මට්ටම n සමානයි 2 මේ කොටසේ නම් n සමානයි 3යි. මේකේ නම් n සමානයි 4යි. හරි. L මේකේ දෙකක් තියෙනවනේ SP විතරයි. L කියන්නේ උපශක්ති මට්ටම. උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. එතකොට බිඳුවයි මේකේ තියෙනවා දෙකක්. බිඳුවයි 1යි. මේකේ තියෙනවා 3ක්. බිඳුවයි 1යි ඊට පස්සේ 2යි. මේකේ තියෙන්නේ S විතරයි බිඳුවයි. හරි. එතකොට බිඳුවට නම් ඉතින් කොහොමද බිඳුව විතරනේ තියෙන්නේ. ඍණ බිඳුව ධන බිඳුව නෑනේ. ඍණ 1 නම් මේකේ 1 නම් ඍණ 1 බිඳුව ධන 1 දක්වා තියෙනවා. හරි. එතකොට බිඳුවේ කොහොමද බිඳුවයි. එහෙනම් මෙතන තියෙනවා ඍණ 1 බිඳුව ධන 1. මේකට තියෙනවා ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. මෙයාට ඉතින් බිඳුව විතරයි. දැන් ඉතින් එකතු කරලා බලන්නයි තියෙන්නේ. right. n සමානයි n ධන l ධන m 5යි. n ධන l ධන m 1යි බිඳුවයි බිඳුවයි. උත්තරේ 1යිනේ. ඒක හරියන්නේ නැහැ. n ධන l ධන m සමානයි 5යි. 2යි බිඳුවයි බිඳුවයි. හරියන්නේ නැහැ. 2යි 1යි 3යි. 3න් එකක් අඩු වෙච්චාම 2යි. හරියන්නේ නැහැ. 2යි 1යි 3යි බිඳුවයි 3යි. උත්තරේ හරියන්නේ නැහැ. 2යි 3යි 1යි 4යි. හරියන්නේ නැහැ. 3යි බිඳුවයි බිඳුවයි. උත්තරේ 3යි හරියන්නේ නැහැ. 3යි 4යි ඍණ 1යි. 4න් එකක් අඩු වෙච්චාම 3යි. හරියන්නේ නැහැ. 3යි 4යි බිඳුවයි. හරියන්නේ නැහැ. 3යි 4යි 1යි 5යි අන්න ගැලපෙන එකක් තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමේ P උපශක්ති මට්ටමේ තියෙන මෙන්න මේ කෙලවර ඒකාක්ෂි මේකනේ මේ ඇඳලා තියෙන්නේ මේ. මෙන්න මේකේ තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන දෙක අන්න ඒ ඉලෙක්ට්‍රෝන දෙක 10 මේ පිළිලා නිසා ඔක්කොම තියෙනවා මේකේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක ඔන්න ඔය කියන අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. n ධන l ධන m වල අගය 5යි. එහෙනම් එතන ඉලෙක්ට්‍රෝන දෙකයි. right. එහෙනම් ඊළඟට තුන්වෙනි ශක්ති මට්ටමේ 2යි 5යි 3යි 2යි 5යි 5න් දෙකක් අඩු වෙච්චාම 3යි. හරියන්නේ. ඊට පස්සේ 3යි 2යි 5යි එකක් අඩු වුණොත් 4යි. හරියන්නේ. 3යි 2යි 5යි බිඳුවයි 5යි අන්න එතන හරියනවා. මම මේ ඇඳලා තියෙන ඩී කාක්ෂික 5. හරි. 3යි 2යි 5යි බිඳුවයි මේකනේ ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. එතකොට මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණ 3යි 2යි 5යි බිඳුවයි 5යි. එහෙනම් මෙතනින් ඉලෙක්ට්‍රෝන 2යි. 3යි 2යි 5යි 1යි 6යි. හරියන්නේ නැහැ. 3යි 2යි 5යි 2යි 7යි. හරියන්නේ නැහැ. 4යි බිඳුවයි බිඳුවයි. හරියන්නේ නැහැ. එතකොට ඔය අවශ්‍යතාවය සම්පූර්ණ කරන ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. හරි. එතකොට උත්තරය ඉලෙක්ට්‍රෝන 4යි. තේරුණා කියලා හිතනවා. නැත්නම් ඉතින් මැසේජ් එකක් දාන්න. ආයෙ සාකච්ඡා කරමු. මේක තව කොටසක් තියෙනවා. right. n ධන m ධන n ධන m සමානයි 3. අයකේ l කතාවක් නැහැ. n වලට එකතු කරන්නලු m වලගේ උත්තරේ ලැබෙන්න ඕනලු 3. මැංගනස් වල ප්‍රධාන ශක්ති මට්ටමේ අංකයට එකතු කරන්නලු චුම්බක ක්වොන්ටම් අංකය.
එතකොට උත්තරේ 3 හම්බෙන්න ඕනලු. රයිට් බලමු. 1.0යි හරියන්නේ නැහැ. 2.2යි හරියන්නේ නැහැ. 2 ඍණ 1යි හරියන්නේ නැහැ. 2.2යි හරියන්නේ නැහැ. 2 1යි 3යි අන්න හරි ගියා. දැන් මේක එකතු කරන්නේ මේකයි n ධන l n ධන l අහන්නේ. sorry n ධන m අහන්නේ. එහෙම නේද අහලා තින්නේ. n ධන m සමානයි 3යි කියලා අහලා තින්නේ. ඒතර l අපිට වැඩක් නැහැ. හරි අන්තිමට ගමන් l එක කපලම දාන්නම්. හරි. එතකොට අපි ගහන්නේ මේක විතරයි. රයිට්. ඊළඟට මේක හරි. එතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. 3යි 0.3යි. හරිනේ. ඉලෙක්ට්‍රෝන දෙකයි. 3යි ඍණ 1යි 2යි හරියන්නේ නැහැ. 3යි 0.3යි. හරි. ඊළඟට 3යි 1යි 4යි එන්නේ නැහැ. 3යි ඍණ 2යි හරියන්නේ නැහැ. 3යි ඍණ 1යි 2යි හරියන්නේ නැහැ. 3යි 0යි අන්න එතන ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. ඊළඟට 3යි ධන 1යි 4යි 3යි 2යි 5යි හරියන්නේ නැහැ. 4යි 0යි 4යි හරියන්නේ. එතකොට 2යි 4යි 6යි 8යි. ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනේ. හරිනේ? පැටලුණාද නැහැ. අපි L එක මකානියා. අපි පාරක් එකතු කරමුද? n ධන m සමානයි 3 එන්න ඕනේ. 1.0යි. sorry 1.0යි 1යි එන්නේ නැහැ. 2.0යි 2යි. 2යි ඍණ 1යි 1යි. 2.0යි 2යි. 2යි 1යි 3යි. අන්න මෙතෙන්ට එකක් එනවා ඉලෙක්ට්‍රෝන 2යි. ඊට පස්සේ 3යි 0යි 3යි. අන්න එතෙන්ට 2යි. ඊට පස්සේ 3යි ඍණ 1යි 2යි. ඊට පස්සේ 3යි 0යි 3යි. හරි. 3යි ධන 1යි 4යි එන්නේ නැහැ. එතකොට මෙතෙන්ට දෙයක් ආවා. මේකට නෑ. 3යි 1යි 4යි. එතකොට මෙතෙන්ට මේ කියනවා 3යි ඍණ 2යි එන්නේ නැහැ. 3යි ඍණ 1යි එන්නේ නැහැ. 3යි 0යි එනවා. එතකොට 2යි. එතකොට 2යි 4යි 6යි 8යි. ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. හරි. n ධන m සමානයි 3 ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනේ. හරි. එතකොට ඔය විදිහටයි ඔය ප්‍රශ්නෙට උත්තරේ. රයිට්. ඊළඟට යනවා අපි අයනීකරණ ශක්තිය. නියෝන්හි පළමු අයනීකරණ ශක්තිය හා සෝඩියම් ධන දෙවන අයනීකරණ ශක්තිය අතරින් ඉහළ අයනීකරණ ශක්තියක් ඇත්තේ කුමකටද පැහැදිලි කරන්න. රයිට් මතක් කරගන්න වෙනවා අයනීකරණ ශක්තිය. මේක අහන්නේ එකම මූලද්‍රව්‍ය අයනීකරණ ශක්තිය ගැන නෙවෙයි මූලද්‍රව්‍ය දෙකක අයනීකරණ ශක්තිය. කියන්නේ අනුයාත අයනීකරණ ශක්තිය නෙවෙයි මේ කතා කරන්නේ. මූලද්‍රව්‍ය වල අයනීකරණ ශක්තිය වෙන වෙනම කතා කරපු එක. ඒ කියන්නේ අක්වක් විචලනය. ඒතර අහන්නේ නියෝන්හි පළමු අයනීකරණ ශක්තිය හා සෝඩියම්හි දෙවන අයනීකරණ ශක්තිය අතරින් ඉහළ අයනීකරණ ශක්තියක් ඇත්තේ කුමකටද පැහැදිලි කරන්න. ඕකෙදී නියෝන් වල පළමු අයනීකරණ ශක්තියයි සෝඩියම් වල දෙවන අයනීකරණ ශක්තියයි. සෝඩියම් ධන වල දෙවන අයනීකරණ ශක්තියයි. කාගෙන්ද ඉලෙක්ට්‍රෝන අයින් කරන්න අමාරු කියලා යන්නේ. හරි. දැන් අපිට මෙහෙම කියන්න පුළුවන්. මූලද්‍රව්‍ය දෙකක් දීලා එයාලගේ එකම අයනීකරණ ශක්තිය ගැන නම් අහන්නේ සංසන්දනය කරන්න පුළුවන් අර ප්‍රස්ථාරය භාවිතා කරලා. උදාහරණයක් අපි හිතමුකෝ පළමු අයනීකරණ ශක්තියේ විචලනය අපි මෙන්න මෙහෙම ඇඳ ගන්නවානේ. හරි. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, ඊට පස්සේ සෝඩියම්, මැග්නීසියම් ඔය විදිහට අරගන්නවා. එතකොට අපෙන් ඇහුවොත් නියෝන්ගේද සෝඩියම්ගේද පළමු අයනීකරණ ශක්තිය වැඩි කියලා ඇහුවොත් අපි දන්නවා නියෝන්ගේ පළමු අයනීකරණ ශක්තිය වැඩි. හරි. අපිට දෙවෙනි අයනීකරණ ශක්තිය වුණාම එකක් පස්සට දාලා අඳින්නනේ තියෙන්නේ. මම එතකොට මේකම ආය අඳින්නම්.
හයිඩ්‍රජන් නෙමෙයි. එතකොට මෙතෙන්ට එනවා හීලියම්. හරි. ඊට පස්සේ ලිතියම්, බෙරලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරීන්. හරිද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරීන්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්. හරි. අපෙන් අහුවොත් දැන් සෝඩියම්ගේ නියෝන්ගේ දෙවනි අයනීකරණ ශක්තිය කාගේද වැඩි කියලා අහුවොත් සෝඩියම්ගේ දෙවනි අයනීකරණ ශක්තිය වැඩි. මේ දෙවනි අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය. එකක් පස්සට දාලා ඉන්නේ. හරි. සෝඩියම් එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරාට පස්සේ එයා මෙතෙන්ට එනවා. නියෝන් ඉලෙක්ට්‍රෝනයක් පිට කරාට පස්සේ එයා මෙතෙන්ට එනවා. එහෙනම් ඒතොර නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට වඩා නියෝන්ගේ දෙවනි අයනීකරණ ශක්තියට වඩා සෝඩියම්ගේ දෙවනි අයනීකරණ ශක්තිය වැඩි. පළවෙනි අයනීකරණ ශක්තිය ගත්තොත් නියෝන්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි. නියෝන්ට උච්ච වායු වින්‍යාසයක් තියෙනවා. පළවෙනි අයනීකරණ ශක්තියේදී ඉලෙක්ට්‍රෝන අයින් කරන්න අමාරුයි. සෝඩියම්ගේ 3s එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන. ඒක අයින් කරපු ගමන් උච්ච වායු වින්‍යාසයක් ලැබෙනවා. එයා බොහොම පහසුවෙන් ඉලෙක්ට්‍රෝනය අයින් කරනවා. මේ පළවෙනි. දෙවෙනි එකට එනකොට සෝඩියම්ගේ තියෙන ඉලෙක්ට්‍රෝනය අයින් කරපු ගමන් 3s එක ඉලෙක්ට්‍රෝනය සෝඩියම්ගේ 1s2යි 2s2යි 2p6යි 3s1යි. තොර පළවෙනි අයනීකරණ ශක්තිය ඉවරුණාට පස්සේ එයාගේ 2p6 උච්ච වායු වින්‍යාසයක්. තොර සෝඩියම්ගේ දෙවෙනි අයනීකරණ ශක්තිය අමාරුයි උච්ච වායු වින්‍යාසයක් බෙදලා නිසා. හැබැයි නියෝන්ගේ තිබුණේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකක් අයින් කරාම 2p5 වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන අයින් කරන්න ලේසි වෙනවා. එතකොට දෙන්නගෙම සංසන්දනය කරන්නේ දෙවෙනි අයනීකරණ ශක්තිය නම් ගැටලුවක් නැහැ. හැබැයි මේකේ අහන එක පැහැදිලිව තේරුම් ගන්න. මේකේ අහන්නේ නියෝන්ගේ පළමු අයනීකරණ ශක්තියත් සෝඩියම් ධනගේ දෙවනි අයනීකරණ ශක්තියත්. හරි. නියෝන්ගේ මේ සෝඩියම්ගේ අහන්නේ. දැන් ඇත්තට මොතන ඉන්නේ සෝඩියම් නෙවෙයි සෝඩියම් ධනනේ. එකක් පිට කරලා ඉන්නේ. හරි. දෙන්නම ඉන්නේ එකම තැන. ප්‍රස්ථාර දෙකක් යන්දාට පස්සේ ඕක විනිහින් එක උඩ තියලා සංසන්දනය කරන්න නෙවෙයිනේ. හරි. ඒ කියන්නේ නියෝන්ගේ සාමාන්‍ය භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන ගාන ගත්තොත් අපි නියෝන්ගේ තියෙන්නේ 1s2යි 2s2යි 2p6යි. ඉලෙක්ට්‍රෝන තියෙනවා 6යි 7යි 8යි 9යි 10යි. සෝඩියම්ගේ භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 11යි. හැබැයි සෝඩියම් ධනගේ තියෙනවා සෝඩියම්ගේ නෙමෙයි අහන්නේ සෝඩියම් ධනගේ ඉලෙක්ට්‍රෝන ඒත් තියෙන්නේ 10යි. දෙන්නගෙම තියෙන ඉලෙක්ට්‍රෝන 10යි. දෙන්නටම තියෙන එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙන්නටම උච්ච වායු වින්‍යාසය තියෙනවා. හරි. අන්න උතනදී සංසන්දනය කරනකොට අපි පාවිච්චි කරනවා ධන ආරෝපණය වැඩි කෙනාගෙන් ඉලෙක්ට්‍රෝන පිට කරන්න අමාරුයි කියලා. හරි. ඒ කියන්නේ මෙහෙම කතාවක්. දැන් සෝඩියම්ගේ ඇත්තටම ඉලෙක්ට්‍රෝන 11ක් තිබ්බා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 11ට අදාළව ප්‍රෝටෝන 11කුත් තිබ්බා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 11යි ප්‍රෝටෝන 11යි ඉලෙක්ට්‍රෝන 11කින් ප්‍රෝටෝන 11ක ඇදගෙන හිටියේ එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා සෝඩියම් ධන වෙනකොට දැන් ඉලෙක්ට්‍රෝන 10යි තියෙන්නේ ප්‍රෝටෝන 11ක් තියෙනවා ප්‍රෝටෝන 11කින් ඉලෙක්ට්‍රෝන 10ක් ඇදගෙන කියලා කියන්නේ දැන් මේ ඉලෙක්ට්‍රෝන 10 න්‍යෂ්ටියට තදින් ආකර්ෂණය වෙලයි තියෙන්නේ ඒ නිසා එයාගෙන් ඉලෙක්ට්‍රෝන ටිකක් ගලවන්න අමාරුයි හැබැයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකමයි නේ තිබ්බේ මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සෝඩියම් ධන වෙනකොට 1s2 2s2 2p6 වෙනවා දෙන්නගම ඉලෙක්ට්‍රෝන 10යි හරි එතකොට මේකෙදි නියෝන්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා කියලා කියන්නේ උච්ච වායු වින්‍යාසයේ බිඳ හෙලීම පළවෙනි අයනීකරණ ශක්තිය සෝඩියම් ධනගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවා කියලා කියන්නේ එයාගේ දැනට සෝඩියම් ධනගෙ තියෙන්නේ උච්ච වායු වින්‍යාසයක් මේකෙන් දැන් මේකටපත් වෙලා එහෙනම් එයාගෙත් දැන් ඉලෙක්ට්‍රෝන ගලවන එක අමාරුයි දෙන්නගම ඉලෙක්ට්‍රෝන 10ක් නිසා එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමාන මේ වගේ ප්‍රභේද දෙකකින් සංසන්දනයක් කරොත් ඊළඟ ඉලෙක්ට්‍රෝනය ගලවන්න. ඊළඟ ඉලෙක්ට්‍රෝනය ගලවනවා කියලා කියන්නේ අයනීකරණ ශක්ති දෙකක් ඉතින්. මෙයාගේ පළවෙනි ඉලෙක්ට්‍රෝනයයි මෙයාගේ දෙවෙනි ඉලෙක්ට්‍රෝනයයි. නැත්නම් ඉලෙක්ට්‍රෝන සමාන වෙන්න බෑනේ. එතකොට ඒ වාගේ වෙලාවකදී නියෝන් ඉන්නේ සාමාන්‍ය තත්වයේ නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 10යි මේ 10ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 10යි. ප්‍රෝටෝන කීයක් තියෙනවද? ප්‍රෝටෝනත් 10යි. එයාගේ සාමාන්‍ය අවස්ථාව. සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද 11ක් තිබ්බා එකක් පිට කරලා හින්දා 10යි තියෙන්නේ ප්‍රෝටෝන කීයක් තියෙනවද ප්‍රෝටෝන 11ම තියෙනවා දැන් තේරෙන්න ඕනේ නම් 10කින් 10ක් ආකර්ෂණය කරගෙන ඉන්නේ
10කින් 10ක් ආකර්ෂණය කරගෙන ඉන්නේ 11කින් 10ක් ආකර්ෂණය කරගෙන ඉන්නේ. එහෙනම් සෝඩියම් ධන වලින් ඊළඟ ඉලෙක්ට්‍රෝනය ගලවන එක නියෝන්ට වැඩිය අමාරුයි. හරි? එහෙනම් මෙන්න මේක මතක තියාගන්න. ඔයාලට සංසන්දනය කරන්න එනවා සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ගාන සමාන ප්‍රභේද දෙකක් දුන්නොත් අයනීකරණ ශක්තිය සංසන්දනය කරන්න අනිවාර්යයෙන්ම ධනාරෝපණයේ වැඩි එකේ ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරුයි. ධනාරෝපණයේ වැඩි කියලා කියන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට වඩා ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි කියන එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට තදින් බැඳිලා තියෙනවා කියන එක. ඒක නිසා ඊළඟ ඉලෙක්ට්‍රෝනේ ගලවන්න අමාරුයි කියන එක. එතකොට ධනාරෝපණයේ වැඩි වෙනවා තව ඉස්සරහට වැඩි වෙනවා කියලා කියන්නේ එයාගේ ප්‍රෝටෝන සංඛ්‍යාව තවත් වැඩි වෙනවා කියන එක. න්‍යෂ්ටියට ඉලෙක්ට්‍රෝන ලං වෙනවා කියන එක. අපි පරමාණු කරය ගැන කතා කරලා ඉවරයි. ධනාරෝපිත අයනවල පරමාණු කරය එන්න අඩු වෙනවා. මැග්නීසියම්ට වඩා මැග්නීසියම් ධන 2 අරය කුඩයි. හරි? එහෙනම් න්‍යෂ්ටියට ඉලෙක්ට්‍රෝන ලං වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කිරීම අපහසු වෙනවා. එහෙනම් මෙන්න මේක මතක තියාගන්න. වැදගත්. හරි? සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදයක් නම් ඉලෙක්ට්‍රෝන සමාන දෙකක් නම් සංසන්දනය කරන්නේ ධනාරෝපිත ප්‍රභේදයේ අයනීකරණ ශක්තිය වැඩි. ධනාරෝපණය වැඩි වෙන්න අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. හරි? ඕකේ අහන්නේ පැහැදිලි කරන්න කියලා උත්තරේ අපි ලියමු. මේක අහන්නේ සෝඩියම් නියෝන්හි පළමු අයනීකරණ ශක්තිය හා සෝඩියම් ධනහි දෙවැනි අයනීකරණ ශක්තිය අතරින් ඉහළ අයනීකරණ ශක්තියක් ඇත්තේ කුමකටද? හරි? අපි ලියන්න පුළුවන් සෝඩියම් ධන වලට ඉහළ අයනීකරණ ශක්තියක් ඇත. එහෙම නැත්නම් සෝඩියම් ධනහි දෙවැනි අයනීකරණ ශක්තිය නියෝන්හි පළමු අයනීකරණ ශක්තියට වඩා විශාල වේ. හරි? ලියාගන්න සෝඩියම් ධනහි දෙවන අයනීකරණ ශක්තිය නියෝන්හි පළමු අයනීකරණ ශක්තියට වඩා විශාල වේ. පැහැදිලි කරන්න කියනවා. හරි? කොහොමද ලියන්න එන්නේ? සෝඩියම් ධනහි පරමාණුවේ අවසාන ඉලෙක්ට්‍රෝන වලට සෝඩියම් ධන වල අවසාන ඉලෙක්ට්‍රෝන වලට අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වලට ලැබෙන සපල න්‍යෂ්ටික ආකර්ෂණය ලැබෙන සපල න්‍යෂ්ටික ආකර්ෂණය නියෝන්හි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වලට ලැබෙන සපල න්‍යෂ්ටික ආකර්ෂණයට වඩා විශාල වේ. හරි? සෝඩියම් ධනහි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වලට ලැබෙන සපල න්‍යෂ්ටික ආකර්ෂණය අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටියෙන් ලැබෙන සුද්ධ ආකර්ෂණය වැඩි නියෝන්ට වඩා. හේතුව නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන 10කින් ප්‍රෝටෝන 10ක්. ප්‍රෝටෝන 10කින් ඉලෙක්ට්‍රෝන 10ක්. සෝඩියම් ධනවල ප්‍රෝටෝන 11කින් ඉලෙක්ට්‍රෝන 10ක්. හරි? නියෝන්හි අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන වලට ලැබෙන සපල න්‍යෂ්ටික ආකර්ෂණයට වඩා වැඩිය. ඒකින් තමයි අයනීකරණ ශක්තිය වැඩි. ඕන ඔතන රතු පෑනෙන් ලියාගන්න සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන ප්‍රභේදවල සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල ධනාරෝපණයේ වැඩි ප්‍රභේදයේ අයනීකරණ ශක්තිය වැඩිය. සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල ධන ආරෝපණයේ වැඩි ප්‍රභේදයේ අයනීකරණ ශක්තිය වැඩිය. හරි? රයිට්. 14 කාක්ෂිකයක් තුළ තිබිය හැක්කේ උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් පමණි. එසේ වන විට ඒවායේ බැමුම් ප්‍රතිවිරුද්ධ දෙසට වේ. හරිනේ. මේ ප්‍රකාශයට පදනම් වී ඇත්තේ මින් කවරක්ද? ওই ප්‍රකාශය හරි කියලා කියනවා. හරි මේ කාක්ෂිකයක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි බැමුම් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන එකක් මේ පැත්තට නම් අනිත් එක මේ පැත්තට. හරි? ඔය ඊතල දෙකෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් මේ යනවා කියන එක නෙවෙයි. ඉලෙක්ට්‍රෝන දෙක එකක් දක්ෂිණාවර්තව භ්‍රමණය වෙනවා නම් අනිත් එක වාමාවර්තව භ්‍රමණය වෙනවා කියන එකයි. හරි? ඒක අපි කතා කරා. එතකොට බැමුම් ප්‍රතිවිරුද්ධ වේ. ප්‍රකාශය හරි. මෙම ප්‍රකාශනයට පදනම් වී ඇත්තේ මින් කවරක්ද? හුන්ස් නියමය. මොකද හුන්ස් නියමයෙන් කියන්නේ? හුන්ස් නියමයෙන් කියලා කියන්නේ මේ කතාව නෙවෙයි ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න ඕනි කියලා නෙවෙයි. වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වෙන්න ඕනි කියන එකනේ. හරි? කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙනුවේ වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වන පරිදි වේ. ඕක අහන්නේ. දැන් නියම පාඩම් කරලා නැතුණාට කමක් නැහැ.
නියමෙන් කියන එක තේරෙන්න ඕනේ. හුන්ඩ් නියමෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝන පිරෙනකොට ඩබල් වෙවි පිරෙන්නේ නැහැ. ඉස්සෙල්ලා එක එක පිරීලා පස්සේ ඩබල් වෙනවා කියලායි කියන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා තනියෙන් පිරීගෙන යනවා. වියුග්ම ඉලෙක්ට්‍රෝන ගන්න උපරිම කර ගන්නවා. පස්සේ ඉතින් කරන්න දෙයක් නැති වුණොත් වියුග්ම ඉලෙක්ට්‍රෝන යුගල් යුග්ම කර ඉලෙක්ට්‍රෝන පුරව ගන්නවා. වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වන පරිදි ඉලෙක්ට්‍රෝන පිරෙනවා කියලා කියන්නේ. දෙක අවුෆ්බාම් මූලධර්මය. අවුෆ්බා නියමය. අවුෆ්බා මූලධර්මයෙන් කියන්නේ තෝක නෙවෙයි. අවුෆ්බා මූලධර්මයෙන් කියන්නේ පරමාණුවක ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ශක්තිය වැඩි වෙන පිළිවෙලට කියලා. හරි? එතකොට ඒක තමයි අපි ලිව්වේ 1s 2 sorry 1s ඊට පස්සේ 2s 2p ඊට පස්සේ 3s 3p 4s 3d. ඔන්න ඔය පිළිවෙලට ඉලෙක්ට්‍රෝන පිරෙනවා කියන එකයි අවුෆ්බා මූලධර්මයෙන් කියන්නේ. ඊළඟට පෞලිගේ බහිස්කාර මූලධර්මය. අන්න ඒකෙන් තමයි ওই කතාව කියන්නේ. පෞලිගේ බහිස්කාර මූලධර්මයෙන් කියලා කියන්නේ කාක්ෂිකයක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. ඒ දෙකත් ප්‍රතිවිරුද්ධ වැමුම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දෙපැත්තට නැත්නම් වාමාවර්ත දක්ෂිණාවර්ත භ්‍රමණයන් දක්වන්න ඕනේ. හරි? පෞලිගේ බහිස්කාර මූලධර්මය. ඔය ඊළඟ එක මම කතා කරලා නැහැ. හයිසන්බර්ග් අනිශ්චය මූලධර්මය කියලා තියෙන්නේ. මම කියන්නම් ඕක ඕනේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට සමහර පන්තිවල නම් කතා කරනවා. හයිසන්බර්ග් අනිශ්චිතතා මූලධර්මය කියලා කියන්නේ අර අපි කතා කරා ඉලෙක්ට්‍රෝන වල තරංගාංශු ද්විත්ව ස්වභාවය කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පදාර්ථයක් විදිහට පදාර්ථමය නැත්නම් අංශුමය ලක්ෂණ පෙන්වනවා. ඒ අතරේ ඉලෙක්ට්‍රෝන වලට තරංගමය ලක්ෂණත් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පදාර්ථමය ලක්ෂණත් දරනවා අංශුමය ලක්ෂණත් දරනවා තරංගමය ලක්ෂණත් දරනවා. ඔය හයිසන්බර්ග් අවිනිශ්චිතතා මූලධර්මයෙන් කියන්නේ ඔය දෙකම එකම වෙලාවේ පවතින්නේ නැහැ. ඉලෙක්ට්‍රෝනයක් අංශුවක් විදිහට හැසිරෙනවා නම් තරංගමය ලක්ෂණ නැහැ. තරංගයක් විදිහට හැසිරෙනවා නම් අංශුමය ලක්ෂණ නැහැ. ඔය දෙකම එකපාර නැහැ කියලායි කියන්නේ අපිට එච්චර වැදගත් නැහැ ඔය කතාව. හරි. ඊළඟට පහ තියෙන බෝර් වාදය. බෝර් වාදයෙන් ඉලෙක්ට්‍රෝන පිරීම ගැනවත් කාක්ෂික ගැනවත් මේ බැමුම් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන එකක් කියන්නේ නැහැ නේ. බෝර් වාදයෙන් කියලා කියන්නේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන පිටන්නේ නිශ්චිත ශක්ති මට්ටම් වල. ඒ ශක්ති මට්ටම් වල ශක්තිය ඈතට යනකොට වැඩි වෙනවා. ශක්ති මට්ටම් අතර පරතරය එන්න අඩු වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝනයක් පිටසින් ශක්තිය අවශෝෂණය කරගත්තොත් එයා ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරනවා. හැබැයි ගමන් කරාට නැවත අවශෝෂණය කරපු ශක්තිය පිට කරමින් පහළ ශක්ති මට්ටම් වලට වැටෙනවා. ඔන්න ඔය ටික තමයි බෝර් වාදයේ තියෙන්නේ. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ අංක 3. හරි. එතකොට 15 වෙනි ප්‍රශ්නේ කතා කරමු. මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන කුලක පිළිබඳව පහත ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ. ඒ කියන්නේ ක්වොන්ටම් අංක ගැන අහන්නේ. n සමානයි 3, l සමානයි 2, m සමානයි ධන 2, s සමානයි ධන භාගය යන ක්වොන්ටම් අංක කුලකයේ සඳහා තිබිය හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකකි. ක්වොන්ටම් අංක 4ම දීලා ඉලෙක්ට්‍රෝන ගාන කීයද ඇහුවොත් එකයි. ඉතින් ඒ ක්වොන්ටම් අංක 4ම සමාන වෙන ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන්න පුළුවන්. වෙන ඒවා තියෙන්න බෑ. ක්වොන්ටම් අංක 3ක් එහෙම දීලා තිබ්බනම් වෙනස් වෙන්න තිබ්බා. ඒතකොට ක්වොන්ටම් අංක 4ම දීලා නිසා ඕකට සමාන වෙන ක්වොන්ටම් අංක නැත ඔය ක්වොන්ටම් අංක කුලකයේම දරන වෙන ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ. එකයි. n සමාන එහෙනම් නිවැරදි වන්නේ පළවෙනි ප්‍රකාශය හරි. n සමානයි 6 6 වෙනි ශක්ති මට්ටම, l සමානයි 2 6 d උපශක්ති මට්ටම වන කුලකය උපශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 72කි. n සමානයි 6 වෙලා ඒ කියන්නේ 6d වල ඉලෙක්ට්‍රෝන 72ක් තියෙන්න පුළුවන්ද? මේක යහන්නේ 6 වෙනි ශක්ති මට්ටමේ නෙවෙයි 6d වල කීයක් තියෙන්න පුළුවන්? d වල ඉතින් ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් උපරිම 10යිනේ. d වල ඉලෙක්ට්‍රෝන උපරිම 10යි තියෙන්න පුළුවන්. මේව d වලට කාක්ෂික පායිනේ තියෙන්නේ. ඒතකොට d වලට ඉලෙක්ට්‍රෝන 10යි තියෙන්න පුළුවන්. එතකොට 6 වෙනි ශක්ති මට්ටමේ විශේෂයෙන් කියලා කියනවා d උපශක්ති මට්ටමේ 6 වෙනි ශක්ති මට්ටමේ n සමානයි 6 d උපශක්ති මට්ටමේ l සමානයි 2 වන උපශක්ති මට්ටමේ තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන 72. 72ක් තියෙන්න බෑ 10යි තියෙන්න පුළුවන්. හරි. එහෙනම් එක වැරදි. පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් සඳහා n සමානයි 3 තුන්වෙනි ශක්ති මට්ටම, l සමානයි 2 d උපශක්ති මට්ටම, m සමානයි -3
D L සමානයි ඍණ 2 නම් L සමානයි 2 නම් M සමානයි ඍණ 3 වෙන්න බෑනේ. L වල අගේ ඍණ අගේ ඉඳන් ධන අගේනේ තියෙන්නේ. එතකොට මේක අහන්නේ N සමානයි 3 වන L සමානයි 2 L සමානයි 2යි නම් M වලට තියෙන්න ඕනේ ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2. ආය ඍණ 2ක් තුනේ ඉලක්කම් ඔකේ තියෙන්න බෑ. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් සඳහා n සමානයි 3 l සමානයි 2 m ඍණ 3 තියෙන ඉලෙක්ට්‍රෝන කුලකයේ පිළිගත හැක බෑ පිළිගන්න බෑ. හරි. එතකොට m වලට ඍණ 3ක් තියෙන්න බෑ. ඊළඟට n සමානයි 6 වෙනි ශක්ති මට්ටමේ l සමානයි 3 ඒ කියන්නේ l සමානයි 3 කියලා කියන්නේ s නෙවෙයි p නම් 1යි ඊට පස්සේ d 2යි 3 කියලා කියන්නේ f වලට. එතකොට F උපශක්ති මට්ටමේ S සමානයි ධන භාගයේ ක්වොන්ටම් අංකයට අදාළ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 14කි. පුළුවන් ද 14ක් තියෙන්න? හඳලා බලමු. 6F n සමානයි 3 නම් n සමානයි 3 නම් n සමානයි 6 l සමානයි 3 නම් එතකොට s නම් බිංදුවයි p නම් 1යි d නම් 2යි f නම් 3යි. එහෙනම් f 6 වෙනි ශක්ති මට්ටමේ f උපශක්ති මට්ටමේ අහනවා ඉලෙක්ට්‍රෝන අපි අඳිමුකෝ 6f වල තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. කාක්ෂික 7ක් තියෙන්න F වලට. ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් උපරිම ඒවා 14ක් ඉලෙක්ට්‍රෝන උපරිම තියෙන්න පුළුවන්. මෙහිමයි. 6 F වල ඉලෙක්ට්‍රෝන 14ක් තියෙන්න පුළුවන්. F වලට කාක්ෂික 7ක් තියෙනවා. එතකොට කාක්ෂික 7 ඉලෙක්ට්‍රෝන 14ක් තියෙන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ තව කන්ඩිෂන් එකක් දීලානේ. ඒගොල්ලෝ කියනවා 6 වෙනි ශක්ති මට්ටමේ 3 වෙනි උපශක්ති මට්ටමේ S සමානයි ධන භාගයේ. බැමුම් ක්වොන්ටම් අංකය තමයි මෙයාගේ ධන භාගයයි නම් මෙයාගේ ඍණ භාගයයි. මෙයාගේ ධන භාගයයි නම් මෙයාගේ ඍණ භාගයයි. ධන භාගයයි ඍණ භාගයයි. එතකොට ධන භාගයේ ධන භාගයේ තියෙන එක තියෙන පුළුවන් 7යි. ඍණ භාගය තමයි ඉතුරු 7. එහෙනම් 14ක් තිබිය හැක කියන්න බෑනේ. ක්වොන්ටම් අංකේ කුලකයට අදාළ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 14යි නෙවෙයි. ධන භාගයට අදාළ 7යි තියෙන්නේ. ඉතුරු 7 ඍණ භාගය. හරි. එහෙනම් ඒකත් වැරදි. පස්වෙනි n සමානයි 3 l සමානයි 1 යන ඉලෙක්ට්‍රෝන කුලකයට අදාළ උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 18කි. n සමානයි 3 තුන්වෙනි ශක්ති මට්ටමේ l සමානයි 1 L සමානයි 1 කියලා කියන්නේ P වලට යන ඉලෙක්ට්‍රෝන කුලකයට අදාළ උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 18ක. ඉතින් කියපු ගමන් තේරෙනවනේ නෑ කියලා. තුන්වෙනි ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන්න පුළුවන්. තුන්වෙනි ශක්ති මට්ටම පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි 2යි 8යි 18යි. හැබැයි මේ 18ම L සමානයි 1 තියෙන්නේ නෑනේ. S වලක් තියෙනවා P වලක් තියෙනවා D වලක් තියෙනවා. ඕකේ L සමානයි 1 කියලා කියන්නේ P වල තියෙන ගාන. P වල ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්න පුළුවන්. ඒතර 18න් 6යි P වල තියෙන්නේ. හරි මේ මම අඳින්නම් 3 ශක්ති මට්ටම ගත්තොත් 3s 3p 3d මේකේ 2යි මේකේ 6යි මේකේ 10යි 10යි 16යි 17යි 18යි ඔක්කොම නම් 18ක් තියෙනවා තුන්වෙනි ශක්ති මට්ටමේ. එතකොට 18න් s වල තියෙන්නේ 2යි p වල තියෙන්නේ 6යි d වල තියෙන්නේ 10යි. එතකොට s කියලා කියන්නේ බිඳුව උද්දිගංශ ක්වොන්ටම් අංකය. මෙයාගේ උද්දිගංශ ක්වොන්ටම් අංකය 1යි. මෙයාගේ උද්දිගංශ ක්වොන්ටම් අංකය 2යි. අහන්නේ උද්දිගංශ ක්වොන්ටම් අංකය 1 මේක. එනති ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්න පුළුවන් 18ම තියෙන්න බෑ. එහෙනම් ඒකත් වැරදි. එතකොට උත්තරය 1. රයිට්. එතකොට අපි ප්‍රශ්න 15ක් සාකච්ඡා කරා. අපි ඊළඟට බන්ධන පාඩම පටන් අරගෙන ඊළඟ වීඩියෝක බන්ධන පාඩමේ ආරම්භය
මේ වීඩියෝ එක මම මෙතන ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකේදී බන්ධන පාඩම පටන් ගන්නවා. ඒ අතරේ අපි ඉතුරු ප්‍රශ්න සාකච්ඡා කරනවා. හරි. එතකොට මේ වීඩියෝ එක මෙතනින් අවසන්. මේ සතියට අදාළ තව වීඩියෝ දෙකක් විතර දෙනවා. ඒකෙදි බන්ධන පාඩම ආරම්භ වෙනවා. හරි. ආයිබෝවන්.